නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඉරිදිපාද භාවනා වැඩසටහන් මාලාව යටතේ අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ උපක්ලේශ පිළිබඳව. උපක්ලේශයන් හඳුනා ගන්නා වූ ආකාරය ගැන. ඒ සඳහා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාවන් කිහිපයක් අපි සාකච්ඡා කළා. අනංගන සූත්‍රය, දැන් අප බත්ූපම සූත්‍රය, ඒ වගේම කෝධන සූත්‍රය සූත්‍ර දේශනා අපි බොහෝ සාකච්ඡා කළා. බත්ූපම සූත්‍රයේ උපක්ලේශ ගැන වෙනම සඳහන් වෙනවා. ඒ වගේම තමයි උපක්ලේශයන් සාමාන්‍යක හිතේ ඇතිවන ස්වභාවය පිළිබඳව, ඒ කියන්නේ හිතේ විතරකානුසාරයේ හිතේ වැඩ කරන හැටි තේරුම් ගන්න හිතේ ඇතිවන ආකාරය ඒ අනංගන සූත්‍රයේ හරි ලස්සනට විස්තර වුණා. ඔබට මතක ඇති අපි කලින් වැඩසටහනක සාකච්ඡා කළා. ඒ අනංගන සූත්‍රය තමයි උපක්ලේශ වලට ඇයි උපක්ලේශය කියලා කියන්නේ කියන ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරන්නේ. ඒ මතක ඇති ලාමක ආසාවන්ට යටවීම හේතුවෙන් ඇතිවන අකුසල් වලට කියනවන්න උපක්ලේශ කියලා. ඒතර ඒකයි උපක්ලේශ කියන එකේ තේරුම. සිතේ ඇතිවන කිලිටි. ඒතර මේ සිතේ ඇතිවන මේ කිලිටි හේතුවෙන් මේ පෝෂණය වීමෙන් තමයි අන්න ඒ ඔබට මතකද අනංගන සූත්‍රයේ තියෙන රාග දේශ මොහ ඇතිවීම පිණිස උපකාර වෙන්නේ. රාග දේශ මොහ, එහෙම නැත්නම් ලෝභ දේශ මොහ, අකුසල් මුල් හේතුවෙන් ඇතිවන්නේ මොනවාද? අකුසල්. අකුසල් කීවේ දස අකුසල කර්මපතය, දස අකුසලේ. එතකොට දැන් ඔන්න අපි වත්තුපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන, අනංගන සූත්‍රෙත් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ. එතකොට මේ වත්තුපම සූත්‍රයේ අනුසාරයෙන් තමයි දැන් අපි මේ උපක්ලේශ ගැන සාකච්ඡා කරමින් සිටින්නේ. එතකොට එහිදී අපි ගියවර වැඩසටහනකදී උපක්ලේශ කිහිපයක් ගැන සාකච්ඡා කළා. ඒ තමයි අවිජ්ජා විසම ලෝභය. ඒ කිව්වේ තමා සතු දේ තමා ළඟ තබා ගන්නටත් අනුන් සතු දේ තමා සන්තකේ කර ගන්නටත් තිබෙන ආශාවට කියන අවිජ්ජා විසම ලෝභ කියලා. අවිජ්ජාව කියලා කිව්වේ අනුන් සතු දේ තමා සතු කර ගන්න. ඒ සඳහා තියෙන දැඩි ආශාව යන්නේ ඒකට තමයි විෂම ලෝභයක් බවට පත් වෙන්නේ. ඒකට හේතුව. ඊළඟට දෙවෙනි චිත්තෝපක්ලේශය තමයි භාගතුන් දේශනා කළේ ව්‍යාපාදේ නැත්නම් තරහ, ද්වේෂය, පටිඝය, ගැටීම කියන කරුණු. ව්‍යාපාදය.
තුන්වෙනි එක කෝධෝ චිත්තසුපක්ඛලේසු ක්‍රෝධය. ඒතකොට ක්‍රෝධය කියන එක තේරුම් ගන්න අපි මතක ඇති ඔබට කෝධන සූත්‍ර අනුසාරයෙන් සාකච්ඡා කළා. අවිජ්ජා විසම ලෝභය, එතකොට ව්‍යාපාදය, ක්‍රෝධය ඒවා එකින් එකට විස්තරාත්මකව සාකච්ඡා කළා. අද ඔන්න ඒ උපක්ලේශයන්ගෙන් ඊළඟ එක. දැන් උපක්ලේශ 3ක් සාකච්ඡා කරලා තියෙනවා. හතරවෙනි එක තමයි භාගතුන් වහන්සේ දේශන උපනාහෝ චිත්තසු උපක්ඛලේසු. උපනාහෝ කියලා කියන්නේ වෛර බැඳ ගැනීම. දැන් ඔබට මතක ඇති ක්‍රෝධය කියන එක ඇතිවෙන්න පෙර යම් දෙයක් ඇති විය යුතුයි කියලා ඔබට කිව්වා. මොකද්ද? තරහ කියන එක. ද්වේෂය කියන එක. දැන් මෙතනදී විස්තර කරේ ව්‍යාපාදේ කියන එක. ඒතර ව්‍යාපාදේ නැත්නම් ද්වේෂය නැත්නම් තරහ කියන කරුණී පෝෂණය වෙලා ඊළඟට හේතු වෙන්නේ ක්‍රෝධයට. එතකොට ඒ පෝෂණය වෙන්නේ තරහ ක්‍රෝධයක් බවට පෝෂණය වෙන්නේ හිතන රටාවල් තමයි අර මාව පැරද්දුවේ අක්කොච්චි මං අජිනි මං අහසමි කියලා ධම්මපදයේ ගාථාවේ තියෙන්නේ. මාව පැරද්දුවේ මා සතු දේ පැහැරගත්තේ මාට මෙසේ කිව්වේ ආදී විදිහට මා අන්නේ ඒ කරුණ ටික. එතකොට අන්න ඔහුගේ ඒ ද්වේෂය අන්න ක්‍රෝධයේ බවට පත් වෙනවා. එතකොට මේ ක්‍රෝධයේ ලක්ෂණ ක්‍රෝධය ඇති වුණා කියලා ක්‍රෝධයෙන් යුතු කෙනා කටයුතු කරන ආකාරයන් කෝධන සූත්‍රය අපි සාකච්ඡා කළා. එයාගේ විරූපී බව, භෝග සම්පත් පිරිහීම, සැප සම්පත් පිරිහීම ගැන, මිතුරන් නැති වෙනවා කියන දේවල් ගැන, එයාගේ පරිවාරය නැති වෙන එක ගැන. එතකොට ඔය ආදී දේවල් ඔබට මතක ඇති ඒ ක්‍රෝධන සූත්‍රයේ යා නිරේමිපදේවා ඊට පස්සේ යාගේ කිසි සතුටක් සැපයක් නිନ୍ଦ අඩුම ගන්න නිନ୍ദක්වත් යන්න එපා කියන එක. ඒ වගේ දේවල් අන්න ක්‍රෝධයේ සිතන ආකාර. ක්‍රෝධයෙන් කටයුතු කරන්නේවත් ඒ ක්‍රෝධයේ සිතුවිලි වල ස්වභාවයන්. එතකොට ඒ කෝධන සූත්‍රය දුන්න අපි කතා කරලා. එතකොට තරහේ කියන එකේ පටිඝය නැත්තම් ගැටීම, ද්වේෂයේ මුල් වීමෙන් අන්න එය ද්වේෂේ ක්‍රෝධයේ පැත්තට හැරෙනවා. ක්‍රෝධය තමයි අන්න. එතකොට ද්වේෂය තිබෙන අවස්ථාවේදී ව්‍යාපාද සිතම මුලින්ම දමනය කරගත්තොත් අන්න ඒ ක්‍රෝධයට නොයා කෙනෙකුට ආරක්ෂා කරගන්න පුළුවන්. ව්‍යාපාද. එතකොට ඒ කතාව ඉවරයි. ඒ අකුසලේ ප්‍රහාණයයි. ඒ උපක්ලේශයන් ප්‍රහාණයයි. එතකොට ද්වේෂයේ ක්‍රෝධයේ බවට පත් වෙලත් ප්‍රහාණය කරගත්තේ නැත්නම් අන්න එය අන්න පෝෂණය වෙලා ඊළඟ මට්ටමට එන එකට තමයි මේ කියන්නේ. මොකක්ද? උපනාහෝ. උපනාහෝ කියන එකේ තේරුම තමයි වෛර බැඳ ගැනීම කියන කරුණ. ඔන්න උපනාහෝ කියන පාලි වචනේ තේරුම. වෛර බැඳ ගැනීම. මේ තරහේ විවිධ අවස්ථාවන් තරහ, ක්‍රෝධය, බද්ධ වෛරය. උපනාහෝ. එතකොට දැන් ඒකට අපිට උදාහරණයක් ගත්තොත් ඒ තරහේ ක්‍රෝධයේ වැඩිවීම නිසා තමයි ඔන්න සේරවාණිජ ජාතකයේ මතකයි නේද දේවදත්ත ඒ රත්තරන් වෙලෙන්ද වෙලා ඉන්නකොට අප මහ බෝසතාණන් රත්තරන් වෙලෙන්දනේ. ඒ බද්ධ වෛරය තමයි යන්නේ පිටිපස්සෙන් ආවේ ඒ වෙලාවේ කිව්වෙම කොහොමද? වැලි අහුරක් අරගෙන මිරිකලා කිව්වේ සසරේ පිටිපස්සෙන් එනවා උඹේ කියලා. අන්න ආවේ බද්ධ වෛරය පිටිපස්සෙන් ආව සසරේ. එතකොට බද්ධ වෛරය තමයි අන්න සසරේ පිටිපස්සෙන් එන්නේ. දැන් කාලි යක්ෂණියේ කතාවෙම ධම්මපදයේ බහලා තියෙන්නේ. ඒ බද්ධ වෛරය එන්නේ. ඉපදෙන පැටියා කකා යන්නේ යක්ෂයා වෙලා. බබාවක විනාශ කරමින් යන්නේ. ඒ බද්ධ වෛරය. උපදින ආත්මයක් ගානේ මං ඔබෙන් පරිගන්නවා කියලා. ඒ ක්‍රෝධය යන්න වැඩිපුර ඒක තමයි බද්ධ වෛරයට ඒක. එතකොට බලන්න මේ වචනයෙන් කියන එක බලන්න මේ වචනයෙන් කියන එක ශ්‍රණයෙන් ඒක බද්ධ වෛරයට හැරිලා සසරට හැදෙන හැටි. මේ සසරේ වැඩ පිළිවෙල අපිට හිතා ගන්න බැරි හැටි බලන්නකෝ ඒකේ ස්වභාවය. සාදු සාදු කියලා අත් දෙක එකතු කරලා වඳිනකොට පුඤ්ඤාභි සංස්කාරයේ විදිහට සකස් වෙනවා. ක්‍රෝධයේ බද්ධ වෛරයේ දෙට අර විදිහට වචනයෙන් කියනකොට මං නයා පොළඟ වෙලා එනවා කියලා මෙහි මෙරලා එනවනේ ගේතරට.
ඒක බලන්න ඒ දෙයක් ඒ වචනේ ඒ චේතනාව මෙහෙම දැන් චේතනාවත් එක්ක තියෙන දෙයක් නෙමෙයි උපක්ලේශ කතාව. ඒ මනසත් එක්කනේ ඒක නෙමෙයි උපක්ලේශ කියන එක ප්‍රඥාවෙන් දැක දුරු කරන්න තියෙනවා කිව්වේ. ඒකට සිල්පදය නැත්තේ ඒකනේ. වචනේට සිල්පද තිබ්බා. කය සංවර කරගන්න සිල්පද තිබ්බා. දැන් ක්‍රෝධයෙන් වැළකීම නම් සිල්පදේ කියලා කියන්නේ අවිජ්ජා විසමලෝභයෙන් වැළකීම නම් බද්ධ වෛරයෙන් වැළකීම නම් කියලා ගන්නෑ. එතකොට ඒ අන්න මනාකොට සිතින් දැක දුරු කරගන්න තියෙන එකක්. ඒකයි මේ උපක්ලේශයන් අපි මේ උපක්ලේශ කියලා මේ අපි සරලව කිව්වට මේකේ තියෙන භයානක පැත්ත ආන් ඒකයි මේ උපක්ලේශයන්ගේ. බද්ධ වෛරය සසරේ පිටිපස්සෙන් එනවා. අන්න ස්වභාවය ද්වේෂයේ විවිධ පැතිකඩ. ඒ නිසා ද්වේෂයේ තරහසිතක් තියෙනවා නම් ආදාදම දුරු කරගන්න. මොකද ඔබේ ද්වේෂයේ හැටි භාගතුන සරි ලස්සනට දේශනා කරනවානේ. සමහර අයගේ ඒ ද්වේෂය දියේන්ද ඉර වගේ තරහ. දියේන්ද ඉර වගේ කිව්වේ. දියේ ඉරක් ඇඳලා බලන්නකො මේ වතුරේ. මෙහෙම ශ්‍රණයෙන් නැති වෙනවා. එතකොට අන්න ඒක සමහරට ක්‍රෝධයට බද්ධ වෛරයට යන පැත්ත නැහැ. සමහර අයගේ ඉර දේශය කියනවා කොයි වගේද? වැල්ලෙන් දිර වගේ කියනවා. භාගතුන්ගේ දේශන උපමා වලින් කියන්නේ. අන්න ඒක තමයි ක්‍රෝධය. ටික කාලයක් තියෙන වැල්ලෙන් දිර බලන්නකෝ. අතු ගන්න නැතුව අපි මිදුල අතු ගන්න නැතුව වැල්ලේ ඉරක් ඇඳලා තියනවා කියලානේ. ටික දවසකින් තමයි ඒක ස්වභාවිකවම නැති වෙලා යන්නේ. ඒ වැල්ලෙන් දිර වගේ යන දේශය. එතකොට ඒක ටිකක් භයානකයි. ඊට වඩා අන්න බද්ධ වෛරය කියන එක කොහොමද? ගලේ කටපු අර යම් කිසි ලකුණක් වගේ ඉර වගේ. දැන් බලන්න ඒ ගල දැන් සමහරට සෙල්ලිපි හිම ගලවල කොටලා තියෙන දැන් බලන්න රජුරු මෙරලා ඒ ගඩොලක්වත් නැහැ නේ යාලගේ රාජධානිය දැන් අවුරුදු කිසුද්දටත් එහානේ. අවුරුදු සමහරට දහස් ගාණක් පැරණි. ඒත් තියෙනවනේ. එතකොට බලන්න මේ බද්ධ වෛරය කියන එක ස්වභාවය අපමහා බෝසතාණන් වහන්සේගේ චරිතය තුළ ගත්තාම ඒ සෑම බෝසත් කතාවම දේවදත්ත ඉන්නවනේ. වැද්දා වෙලා, යකා වෙලා, රජා වෙලා, යාළුවා වෙලා එනවා. බලන්න ඒක සසරේ පිටිපස්සෙන් එන හැටි අවසාන ජීවිතේ බලන්නකෝ. භික්ෂුවක් වෙලා ඇත්තෙනවනේ. බෝසත් අවදී මේ කතාව ඉවර වුණා නම් උන තුසිත දෙව්ලොවේට යන අවසන් වෙස්සන්තර ආත්මෙදි මේක ඉවර වුණා නම් හරි ප්‍රශ්න ඉවරයි කියමු. එහෙම නෑනේ බුදු වෙලත්. කොහොමද එතකොට මේ ද්වේෂයක තියෙන භයානකකම බද්ධ වෛරයකට හැදෙනවා කියන එක ලේසියෙන් ගලවන්න බෑ. දැන් කාලි යක්ෂණියගේ කතාව දැන් භාග්‍යතුදාස යක්ෂණියට පිහිට වෙලා නහි වේරේන වීරාණී ඒ ගාථාව කියලා දුන්නාට පස්සේ ඒ සිතලා අන්න ඒ කාලි යක්ෂණිය දමණය වුණා. ඒතර අද අපිට මේ ඇහෙන ධර්මයෙන් කියවන ධර්මයෙන් ඒ දේවල් තේරුම් අරගනිමින්නේ සිතක් දමණය කරගන්න. ඉතින් මොකද කවුරුත් අනේ තරහ නැති කරගන්න කිව්වට අපිට එහෙම ගාලා අපි එකපාර නැති කරගන්නේ නැහැනේ. අපි අවංකව කතා කළොත්. ඒතර අපි කොච්චර අමාරුවෙන් හිතනේ. එතකොට ඒකනේ මේ ද්වේෂය පටිගය කියන එක භාගතුන්සේ දේශනා කළේ ඒ හුලක් කියලා. ඒ හුල තුල ඉන්න තාක් භික්ෂුවට ගුණධර්ම දියුණු කරගන්න සමත විදර්ශනා දියුණු කරගන්න අමාරුයි කියලා දේශනා කළේ ඒකනේ. භාගතුන්සේ. ඒ හුලක් ඒ තව තරහත් හිතේ තියතිය ඉන්න එක බෑ ඒ හේතුවෙන්. වර්ධනයක් කියන්නේ හේතු. කොච්චර යා තරහෙන් ද්වේෂයෙන් හිත තමන් එක්ක ඉන්න ඇත්තේ ගැටි එළි වෙනකම් භාවනා කරත් දියුණුවක් වෙන්නේ නැහැ. දැන් මේ හුල එන්නලා ඉවරයි යන්න. දේශනාවේ තියෙන්නේ. අන්න ඒකයි. ඒකේ තියෙන භයානකම මොකද? ඒ හුල ගලෙව ගත්තේ නැත්තම් බද්ධ වෛරයකට ආවොත් සසරේ පිටිපස්සෙන් එනවා. නිකන් අහාගෙන ලෙඩක් තමයි ඊට පස්සේ දාගන්නේ.
මේ පොඩි කරුණකින් ඔබ අපි හැමෝම මේකයි මෛත්‍රියෙන් යුක්තව කටයුතු කරන්න ඕන කියන එක වැදගත් වන්නේ මෙතනදී. එතකොට ඒකයි. අපි යහපත පිණිස සමහරට අපි සමහර වෙලාවට අසාධාරණයි සාධාරණයෙන් හරි අසාධාරණ විදිහ මොකක් හරි හිතලා අපි කටයුතු කරා ගියමු. සාධාරණීය අසාධාරණීය කතාවක් නෙවෙයි කුසලයේ අකුසලයේ වැදගත් වෙන්නේ. අහං ඒකයි. අර බද්ධ වෛරය කියන එක. චිත්තසුපක්ඛලේසෝ. ඊළඟ එක මක්ඛෝ කියලා කියන්නේ අනුන්ගේ ගුණවත්කම දැන් මතුවෙවි එද්දි අනිත් අය කියද්දී එයාගේ ගුණවත්කම් මතුවෙවි එද්දි තව කෙනෙකුගේ ගුණවත්කම් මතුවෙවි එනවා පේනවා. අනිත් අය තව කෙනෙකුගේ ගුණවත්කම මතුවෙවි එනකොට අනිත් අය කියනවා තමන් එක්ක. කියනවා පේනවා දකින්න හම්බෙනවා අහන්න හම්බෙනවා. එතකොට මොකද කරන්නේ මෙයා? අන්න ඒ යටපත් කොට මකලා දාන ಗುಣ මකනවා කියලා කියන්නේ මක්ඛෝ කියන්නේ ඒකයි. ಗುಣ මකනවා. දැන් සමහරට පෙර වැරදි කරපු කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ඔන්න එයා දැන් ඔන්න යහපතේ හැසිරීමෙන් හොඳ තත්ත්වයට එනවා. අරයාගේ හිතේ අන්න අරයාගේ හිතේ දැන් මේ ಗುಣමකකම මේ හැම දෙයකම මේ තරහ කියන එක තියෙනවා යට හිතේ. මොකද ඒක මෛත්‍රියෙන් කරන්නේ නැහැ. වෙන්න බෑ ඒක. ධර්මතාවය නෙමෙයි. ඒක එහෙම වෙන්න බෑ. මෛත්‍රියෙන් කරනවා කිව්වොත් ධර්මයට විරුද්ධයි. ගුණමකන්නේ යම් දේශයක් ඇතුළේ තියෙන නිසා. එතකොට ඊර්ෂ්‍යාවක් ඇතුළේ තියෙන නිසා. පරිගැනීමක් ඇතුළේ තියෙන නිසා. එතකොට අරයගේ මේ වෙනකොට නෑ යා මෙහෙමනේ කියලා පරණ එක ආය අවසල ගන්නවා. දියුණුවකට ආස කරන්නේ. අනේ හොඳයි කියලා එයා හොඳයි අනේ අපි එහෙනම් එයාට chance එකක් දීලා බලමු එයා තව හොඳට වැඩ කටයුතු කරයි. එහෙම නෑ. එතකොට බලන්නේ නීච හිත. එතකොට නීච සිතට ඉතින් නීච දෙයක් ස්පර්ශන ඇරෙන්න අය වෙන ඒ භික්ෂුවක් වේවා භාමදුරණමක් වේවා ගිහියෙක් වේවා කාටත් මේ කතාව එකයි. එතකොට පුද්ගලයෙකුගේ ගුණ ඉස්මතු කරලා කතා කරනවා කියලා කියන්නේ ඒ කතා කරන දක්ෂයි කියලා කියන්නේ ඔහු ඉතින් සිත දමනය කරපු කෙනෙක්ම තමයි. සිත දමනය කරන්න උත්සාහ කරන කෙනෙක්ම තමයි. ශ්‍රේෂ්ඨ චරිතයක්. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ චරිතයක් බවට පත් වෙන්න කෙනෙක් තමයි. අන්න ඒකයි. දැන් දේශනාවේ තුල චෝදනා කරන්න ඕන හැටි දැන් අපි නම් දමලා ගත්ත ගම බැනගෙන යනවනේ. හැබැයි චෝදනා සූත්‍රයේ කියවලා ඇති චෝදනා සූත්‍රය අහලා ඇති කියලා දීලා ඇති. ඒ අනුව අපි සත්‍යවාදීද භූතවාදීද කාලවාදී ඒ මොකුත් බැලලා නැහැ ආපු ගමන් දමලා ගැහුවා වගේ දමලා ගහනවා. එතකොට එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. එතකොට ඒ හේතුවෙන් ওই ගුණීම කියලා සමහරට වෙන්න තියෙන අනුතුරු හේතුවෙන් වෙලා අවසන් වෙන්න පුළුවන් සත්‍ය තීරුම් යනකොට. පෙරහැර ගියාට පස්සේ ඉතින් වැඩක් නැහැ ඊට පස්සේ ආයෙ හොයලා. අන්න ඒකයි පින්වත්නි. ඒතර අද කාලේ මේ උපක්ලේශයන්ට යටවෙවි තමයි ඉතින් හැමෝම කටයුතු කරන්නේ. ඒකයි තියෙන භයානක. මේ භයානකම කියන්නේ දැන් මේ උපක්ලේශ යටවීමෙන් දැන් අපි හිතමු ಗುಣ මකනවා කියලා. ඒ ගුණේ මැකීමේ හේතුවෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඒ තුල තිබෙන්නේ ඇත්තටම ද්වේෂය, ක්‍රෝධය, පරිගැනීම මේ දේවල් තමයි. අර කෙනාගේ තව තව විනාශය තමයි සතුනේ. සමහරට එයින් ඔහු බලාපොරොත්තු වෙන්නේ සමහරට එයාට බයයි එයාට ලැබෙන යුතු අවස්ථාවන් එයාට නැති වෙයි. ඒ ටික අරයට යයි. එයාට ඊළඟට අපි හිතමු එයාට ඊළඟ ප්‍රොමෝෂන් එක තියෙනවා කියලා ඊළඟ ඉහළ පුටුවක්. එතකොට මෙයා දන්නවා අසවල් කෙනා මට වඩා දක්ෂයි. දක්ෂභාවයෙන් යුක්තයි. එතකොට ඒ කෙනාට මේ තැන ලැබුණොත් මට තියෙන මේ පිළිගැනීම නැති වෙයි. ඒ හේතුවෙන් අන්න ಗುಣ මකනවා. ඒතර ඔය වගේ අද ජීවිතවල මේ හාමුදුරුවෝ ඊට පස්සේ ගිහියෝ ඔක්කොම කරන්නේ ඕක තමයි. කවුරු කළත් ඔය කරුණු මුල් කරගෙනමින් තමයි. ලාභය, සත්කාරය, කීර්තිය, ප්‍රශංසාව අපේක්ෂාවයි. එක්කෝ නැති වෙයි කියලා බයයි, එක්කෝ තියෙන එක රැක ගන්න. තවත් කෙනෙකුගේ ගුණයක්ම කන්නේ.
දැන් මෙතන තියෙන ගුණවන්තයෙකුගේ ගුණ අනුන්ගේ ගුණ පෙනෙන්න කොට ඒක මකනවා කියන්නේ. ඒක රාහනේ එකයි මේ අත් භයානක. වැරදි වෙන්න පුළුවන් ඕන මිනිසෙක් අතින්. ඒකෙන් ඕන කෙනෙකුට හදා ගන්නත් පුළුවන්. ආයති සංවරයට පැමිණියට පස්සේ ඔහු වැරදිකරුවෙක් නෙමෙයි. දැන් අද කාලේ නම් දැන් එදා නම් අඟුලිමාල මිනිම මනුස්ස ප්‍රාණඝාතයට පස්සේ ඒ නතර කරානේ. නතර කරලා ඉවර වෙලා ඊට පස්සේ දමනය වුණානේ. දැන් ඒ කාලේ උතුම් අරහත්තුමන් වහන්සේලා නිසිපු නිසා ඒ ගුණ මකන්න කවුරුද? අද කාලේ වගේ අඟුලිමාලට තාමත් සත්තු මරුවා කිය බය මොන සත්‍යක්‍රියාවද මේ මිනිස්සයා කියයි. ඔය වගේ කතා තමයි කියන්නේ. ඔය විදිහටම කියයි. සත්තු මරුවා මිනිස්සේ කියලා. ඒකට අද කාලේ ඉන්න වටපිටාවත් එක්ක ඔන්නෝගේ ගුණ මකන දැන්. අන්න ඒක හරි භයානකයි කියන්නේ. ඉතින් ආර්ය උපවාද පැත්තට ඊට සසරට ඒව හැදෙන හැටි කර්ම විපාක ඒව හැදි ආයෙතකොට ඒ කෙනෙකුට හිතන්නකො මේ විදිහට ඡන්දය චිත්තය විරිය විමර්ශනය කියන 이르දිපාද ඇත්තටම වඩනවා නම් එයාට මේ දේවල් වෙන්න බෑනේ. එයා අනිත් එක ගුණීමනේ දකින්නේ. අනිත් ඒ ඉස්මතු කරුන් ප්‍රශංසා කරමින් කතා කරන්නේ. ඒ ගුණමක කෙනෙක් වෙන්න බෑ. හරියට ඡන්ද චිත්ත විරිමර්ශනය වඩනවනේ. ආන් ඒකයි. මක්ඛෝ කිව්වේ ඒකයි. අනුන්ගේ ගුණවත්කම මතුවෙද්දි ඒ යටපත් කොටන්න මකලා දානවා. ඕන්න මිනිස්සු අද ඉන්න අය. ඒක සිදුට කිලුටක්. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා මක්ඛෝ පලාසෝ. ඒ කියන්නේ පලාසෝ කියන්නේ එකට එක කරනවා. එකට එක කරනවා. දැන් අපි මේ ක්‍රෝධය ගැන ඊට පස්සේ මේ දේවල් හරි ලස්සනට විස්තර කරනවා මේ හරි ලස්සනට විස්තර වෙන පුද්ගල ජාතු කතා පුද්ගල පඤ්ඤත්ති කියලා පොත් වහන්සේ නමක් තියෙනවා. ඒ පොත් වහන්සේ තුල මේ කරුණු අපි ඒ ටික සාකච්ඡා කරමු. දැන් අපි දැනට මේ ටික සාකච්ඡා කරමින් ගිහිල්ලා අවසානයේ වෙනම අපි කතා කරමු මේ ටික. එතකොට එකට එක කටයුතු කරන ඒකට කියනවා අන්න පලාසෝ කියලා. පලාසෝ කියලා කියන්නේ මොකක්ද? එකට එක කියනවා. එකට එක කරනවා. එතකොට එකට එක කරනවා කියන එක ඉතින් අමුතුවෙන් මම ඔබට විස්තර කරන්න ඕනේ නෑනේ. ඒක හැමෝම එකට එක කියනවා, එකට එක කරනවා. ධර්මයේ නාමයෙන් ධර්මයේ වේශයෙන් වෙන්නත් පුළුවන් සමහරට. එතකොට ඒකයි මේ උපක්ලේශ වලට තියන්නේ තව නමක් වංචනික ධර්ම කියලා. කුසල වේශයෙන් කරන්නේ අකුසලයක්. පිනේ වේශයෙන් කතා කරන්නේ අකුසලයක්. යන්නේ අකුසලයකට. හිතේ අභ්‍යන්තරයේ දුවන්නේ ඒ එක්ක ද්වේෂය, එක්ක ලෝභය, එක්ක මෝහය. අකුසල් මුල්. අකුසල් මූලයක් දිව්ව කියන්නේ වැඩෙන්නේ කොමක්ද? අකුසලයක්. ඒක මේ උපක්ලේශ වල නතුර. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න පළවෙනි එක මොකද්ද? අවිජ්ජා විසම ලෝභෝ තමා සතු දේ තමන් සතු දේ තමා ළඟ තබා ගන්නටත් අනුන් සතු දේ තමා ළඟට කර ගන්නටත් තමා සතු කර ගන්නට තියෙන ආසාව දැඩි කැමැත්ත දැඩි ලෝභයට කියනවන් අවිජ්ජා විසම ලෝභෝ. දෙක ව්‍යාපාදේ තුන කෝධෝ ක්‍රෝධය හතර උපනාහෝ කියලා කිව්වේ වෛර බැඳගෙන බද්ධ වෛරය කියන එක. මක්ඛෝ කියන්නේ අනුන්ගේ ගුණවත්කම් මතුවෙද්දී ඒ යටපත් කොට මකලා දානවා. මක්ඛෝ පලාසෝ එකට එක කරනවා. ඊසා ඔන්න අද තියෙන ගොඩාක් එක මොකද්ද? රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව. ඊසා කියලා කිව්වේ ඊරිසියාව කියන එක. ඒතකොට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ මොනවටද බලන්න. ඊර්ෂ්‍යාවට හේතුව ඊර්ෂ්‍යාවෙන් නිදහස් වෙන්න ඕ සිහි කරන්න ඕනේ මොකද්ද? මුදිතාවනේ. ආයුෂයෙන් වැඩෙම්මා, වර්ණයෙන් වැඩෙම්මා, සැපයෙන් වැඩෙම්මා, බලයෙන් වැඩෙම්මා, යසසින් වැඩෙම්මා, කීර්තියෙන් වැඩෙම්මා.
එතකොට ආයුෂයට මේ ලෝකය ඊර්ෂ්‍යා කරනවා. තව කෙනෙක් ආයුෂයට ඊර්ෂ්‍යා කරනවා. තව කෙනෙක්ගේ වර්ණයට ඊර්ෂ්‍යා කරනවා. සංස්කෘතියේ නාමයෙන් අරකේ මේකේ නාමයෙන් කතා කරනවා ඇති. සංස්කෘතිය අනුකූලව ඉන්න ඕන. ඒක හරි. සංස්කෘතිය ඉහළට ඇදගෙන ඊර්ෂ්‍යාව නම් ඊර්ෂ්‍යාව නම් එතන යන්නේ. මොන සංස්කෘතියක්ද එතන? මොන රටක ජාතියක දියුණුවක්ද එතන? එතකොට ඊර්ෂ්‍යාව වර්ණේ ඇඳුමක් ඇඳුත්. දැන් අද කාලේ මේ මිනිසුන්ගේ තියෙන හැටියට පටාචාර හිටියන දේවදත්ත තාම මේ දෙවුරම් වෙහෙරට එන්නේ නැහැ. ඒ නූල් පොටක් වන්න නැතුණියා. ඒතර අද සීල් ගන්න ඉන්නේ අය බලන්න මොකද ඇඳුම් ඇඳන් ඉන්නේ හැටි ලිප්ටික්. ඉතින් අපිට වැඩන්නේ අපි යන්නේ ඒකටද? ඒතර ඒකයද මිනිස්සු ඉන්න තැන කියන්නේ. ඒතර එතන අභ්‍යන්තරයේ දුවන්නේ ඊර්ෂ්‍යාවත් එක්ක මිස් වෙච්ච දෙයක්. දැන් වයසට ගිහිල්ලා එතකොට තමන්ගේ තරුණ කාලේ තමන්ට ඒ දේවල් නැති වෙන්නේ නැති. ඒතර ඒත් එක්ක සසදමින් මේ කාලේ ඉන්න කෙනෙක් එක්ක සසදමින් බලමින් අන්න ඔය මේ ගැලපෙන සංස්කෘතිය අරගෙන මේක ඉස්සරහට දාගෙන කතා කරන්න. සංස්කෘතිය ඕන. ඒ කතා කරන්න ඕන. ඒ නමින් යන එක අන්න වෙන එකක්. ඒ දුවන්නේ වෙන සෙල්ලමක්. එතන දුවන්නේ ඊර්ෂ්‍යාවක්. ආයුෂ රීතිය වර්ණයට ලස්සනට කෙනෙක් ඒක ෂෝ අපි මිනිස්සුන්ට කියන්න පුළුවන් අද මල්ලිය හරි ලස්සනයි. අද යෝයා ඔය හැඳුමට හරි ලස්සනයි. අද නංගියක් ඔය හරි ලස්සනයි. ඒ ජීවිතේ හරි සතුටු වෙන්නේ. හොඳට කටයල ෂාදු ඔය හරි ලස්සනයි කියලා කියන්න පුළුවන් නම් අහන කෙනාට කියන කෙනාට හිතේ කොච්චර සතුටක් ඇති වෙනවද? මේ පුද්ගලයා සතුටු වෙන දිහා බලලා. හිතක දියුණුව කියන්නේ ඒකයි. සිතේ දියුණුවයි ධර්මයකට වැදගත් වන්නේ. සිතේ දියුණුවට බාධා වෙන කරුණු ටික තමයි මේ හක් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ. ඡන්ද චිත්ත විමර්ශනවට කලින් මේ ටික හක් කරගන්න කියලා කියන්නේ. එතකොට ආයුෂයට වර්ණයට සැපයට මිනිස්සේ කනේ අපි ගත්තොත් නිදාගෙන හරි සතුටින් ඉන්නව නම් ඒ මනුස්සයාට ඇත්තට යාගේ විවේකයේ දිහා නිදා ගන්නවා කියමු. ඒක හරි අපිට සතුටු අනේ මෙයා අපිට නිින්දයක් නැති වෙයි කියලා ඒක හරි දැකලා සතුටු වෙන්න පුළුවන්. අනේ මෙයාට නිින්ද හරි යනවනේ කියලා. කොච්චර ලස්සන ඒව තමයි ගුණධර්ම කියන්නේ. එයාගේ සැපයෙන් එයා දැන් සමහර කෙනෙකුට සැපයක් ලැබෙනවා කියලා හිතන්නේ. ඕන වාහනයක් ලැබෙනවා. සීනිය කෙනාට වාහනයක් නෑ, ජූනියර් කෙනාට වාහනයක් තියෙනවා. එතකොට සීනියට ඇරියස් ඒක. ජූනියර් කෙනා වාහනේ ඇරියස් කොහොම හරි ගෙවා ගනි. සීනියර් කෙනාගේ ඇරියස් ඉතින් සීනියර් කෙනා අරගන්න ඕන. දමනය කරගන්න ඕනේ ඒකයි. ඉතින් අද ඒ වගේ දෙයක් තියෙන්නේ. එයාගේ පිනට ලැබෙන දේ ඒකට ගරහලා හරියන්නේ ඇතුළේ දුවන්නේ ඊර්ෂ්‍යාව. සැපේ දැකලා සතුටු වුණොත් සමහරට ඒ සතුට ඒ සැපේ ඒ දේ කෙනෙක් දැකලා ඒ විපාකයේ සතුටටම සමන්ට මේ ජීවිතේ කො හරියන්න පුළුවන්. නැත්නම් ඊළඟ ජීවිතේ හරියයි. පිනේ විපාකය කියන්නේ ඒකයි. ඒක පිනක් රැස් වෙන්නේ අනේ කොච්චර ෂෝක්ද කියලා. කමනේ එයා හරි සතුට අපි CTB එකේ යයි භික්ෂු කූපන් වලින් වෙන කෙනෙක් BMW කියනවා දැකලා අපිට සතුට වෙන්නේ නැති අනේ ෂෝක් නේ කියලා. මොනව කරන්නද අපි ලබා උපන් හැටිනේ. මොකද මේ ඇස මේ කන මේ චක්කුම් බික්කවේ පුරාණකම් මං ඇස යනු පැරණි කර්මයකි. අபிසංකතං අபிසංචේතේතං වේදනියං දක්ඛබ්බං. ඒ කිය ඒ ආසාස ඒ කියව අනිත් ඇයට ඊර්ෂ්‍යාකම් කරනවා කියන්නේ මොන ලැජ්ජ නැති වැඩක්ද? අහන්නේ ඒකයි. මේ ඇස මේ කර්මය මේ ඇස යනු භාගතුන දේශනා කරේ චක්කුම් බික්කවේ පුරාණ පැරණි කර්මයකි. අபிසංකතං විශේෂයෙන් සකස් කරගත්තා වූ දෙයක ඒකේනා. අபிසංචේතනෝ චේතනා මෙහෙම සකස් කරගත්තා වූ දෙයක. වේදනියන් දක්ටබ්බං විඳවමින් දකින වේදනාව තුළ දෙන සැප දුක් උපේක්ෂා. අපේ CTB එකේ දුක සෙයයි. අපි හරස් කරගත්ත හැටි. අරගෙන අනේ සැපයෙන් යයි.
BMW එක අපිට ෂෝක් නේ ඉතින්. ගියා හරි. අපි හන්දියට හරි දාගෙන යයිනේ බස් එකන එකකින්. නගින් මල්ලිය කියලා හරි. ෂෝච්චර දෙයක්ද ඒකෙන්. එතකොට හිතන්නකො පින්වත්නි එහෙම දැකලා හිතක් සතුටට පත් කරගන්නවා කියන්නේ ඔහු චන්දචිත්ත විමර්ශ වඩනවා කියන එක හරිය සිම්පල්. ඒකයි මේ දේවල් බැහැර කරගන්න කියලා භාගතුන දේශනා කරන්නේ. එතකොට ආයුෂයේ වර්ණයේ සැපයේ බලය බලයට ඉතින් ඊර්ෂ්‍යා කරන හැටි එකම උදාහරණය ඔබට තේරෙන්නේ මම පාර්ලිමේන්තුව කියන්නේ. 아무තෙන් ඒ සම්බන්ධයෙන් විස්තර කරන්න ඕනේ බලයට. ආයුෂ වර්ණ සැප බලය. ඒ ගුණධර්ම වෙන ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය භාවනා කරත් බයිනවනේ. ඒ එහෙම එකක් තියෙන බණ කිව්වත් බයිනවා, භාවනා කරත් බයිනවා, කිව්වේ නැතත් බයිනවා, කරේ නැතත් බයිනවා. ඒ මොනවද ජීවි ලෝකේ හැටි. ඊර්ෂ්‍යා. ඒකයි. එතකොට ඔන්න ඉච්ඡා, ඊර්ෂ්‍යාව. ඊළඟ එකට මච්චරිය. ඉච්ඡා මච්චරිය. මච්චරිය කියන වචනේ තේරුම තමයි ඒකට කියන්නේ මසුරුකම කියන එක. මච්චරිය කියලා කියන්නේ තමාගේ දේ තව කෙනෙක් පාවිච්චි කරනවට අකමැති. ඒකට කියන මසුරුකම කියලා. තමාගේ දේ පාවිච්චි කරනවට අකමැති. දෙන්න බෑ කියන්නේ දෙන්න බැරි නම් හරි බෑ. කෙලින්ම බෑ. ඒක බෑනේ. එහෙමනේ දැන් මෙහෙම කියන්නේ මසුරුකමෙන් දැන් තරහ කරගෙනත් බෑ යා නොකරගෙනත් බෑ. බාහිර හදිසියට මේ අපේ අම්මා අසනීප වෙලා අයියේ බේ කාර් එක දෙනවා චුට්ටක්. අනේ මේ බෑනේ ඔයි ලීක් එකක් නේ. ඇත ලීක් එකක් නෑ මේ බොරු. අනේ මේ මට හදිසිය ගමනක් යන්න තියෙනවනේ. තමාසතු දේ වෙන කෙනෙක් පා ඊර්ෂ්‍යයි. මේ මසුරුකම අන්න ඊර්ෂ්‍ය නෙවෙයි මසුරුයි. දෙන්නේ සමහර විට සංඝයාට පූජා කරලා තියෙන්නේ. වෙන කෙනෙක් එයා හිතන්නේ එයාට පූජා කළා කියලා. සමහර විට කම්පැනි මේ නිකන් කම්පැනි නිකන් පොඩි කෙනෙක්. දෙවෙනි කම්පැනි අයිතිකාරයන් හරි කමන්නේ මේ අයිතිකාරයන්නේ. මේ ළඟට දෙන්න තුන්වෙනි හතරවෙනි වගේ ඉන්න කෙනෙක්. එහෙදෙන කම්පැනියේ වාහනේ යාගේ කියලා. දෙන්නේ අනිත් අයට. ඒ තමන් සැපසේ ඉන්නවා. සමහරට දැන් මසුරුකමේ ස්වභාවය සමහර තැන් තියෙනවා ගබඩාවල ගොඩ ගහ ගන්නවා. ගොඩ ගහගෙන ගිහියෙකුට එක්ක දෙන්නකෝ. ඒ දෙන්නෙත් නෑ. හරි ගිහියෙකුට හරි දෙන්න එපා. හාඳුරුව කරනමකට දෙන්නෙත් නෑ. අනේ විසි කරලා දානවා. ඕ මේ මසුරුයි. තමන් කන්නෙත් නෑ. ඉතින් මේ වගේ ජීවිතවලට හිතන්නකෝ ඉතින් කොහෙද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද උපක්ලේශ බැහැර කරන්න ඕනේ කියන එක හරියටම හරි කියන එක. ඒතර කොහෙද ඡන්දය, චිත්තය, විරිය, විමර්ශනය කියන එක වැඩිමක්. ඒකයි භාගතුන් උපක්ලේශ බැහැර කරන්න ඕනේ කිව්වේ මේ සතර විදිපාදයන් දිනු කරගන්න නම්. මසුරුකම දෙන්නේ නෑ දානීය මානීය පූජා කරන්නේ මොනවා හරි කියනවා. එක්ක ඇදයක් මේකක් කියලා ගුණයක් මකලා ඒක වළක්වනවා. මසුරුයි. ඉච්ඡා මච්චරිය. ඊර්ෂ්‍යාවත් මසුරුකම. තමන්ගේ දේ තවක් කෙනෙක් පාවිච්චි කරනවට අකමැත්ත. මසුරුකම. ඊළඟට තමයි ඉච්ඡා මච්චරියන් මායා. මායා කියලා කියන්නේ අර ගෑනු ළමයා නෙමෙයි. නැත්තම් හිතේ මායා කියලා කියන්නේ ගෑනු ළමයා ගැන කියනවා කියලා. ඒ මායා නෙමෙයි මේ මායා කියලා කියන්නේ ගුණවතෙක් හැටියට පෙනී සිටීම. ගුණයක් නැහැ. නමුත් හරි ගුණවතෙක් වගේ ඉන්නවා. ඒකට තමයි කියන්නේ මායා කියලා. ගුණවතෙක් හැටියට රඟපානවා. මේ ඊර්ෂ්‍යාව වැහි වැහැලා, මේ ක්‍රෝධය වැහි වැහැලා, මේ ද්වේෂය වැහි වැහැලා. මේ අනිත් අයට උපකාර කරන්නේ මේ මසුරුකම් පොදි ගහ ගන්නවා. මෙරළ අරන් යන්න වගේ. හැබැයි ඉන්නේ දාන සාගර, දානපති ටයිටල්ස් ටිකට යා කැමති ඉතින්. එහෙම තමයි යා ඉන්නේ. මායා. ඒක ගුණයක් නැහැ. ගුණවතෙක් වගේ ඉන්නවා. මායා කිව්වේ ඒකයි.
මේ උපක්ලේශ උන්න බලන්න හිතේ වැඩ කරන හැටි. මායා. සාඨෙය්‍ය. සාඨෙය්‍ය කියලා කියන්නේ ඊළඟ එක ඒ තමයි ගුණවතෙක් හැටියට බලන සාඨේ පිණී සිටිනවා. ඒක සාඨෙය්‍ය කියලා කියන්නේ කෛරාටිකකම. කට්ට කෛරාටික කියලා කියන්නේ. කෛරාටිකය. සාඨෙය්‍ය. කපටි. ඒ කියන්නේ මේ එකක් කියනකොට වෙන එකක් හංගනවා. ඊට සද්ද නැතුව ඉන්නවා. ඒතර අහන්නේ මහා කපටි ඉන්නේ. ඒකනේ දේශනාවේ භාගතුන දේශනා කරේ කපටි නැති මායා නැති වංචා නැති කෙනෙක්. මා ළඟට ආවොත් උදේවරුේ මම හවස් වෙනකොට ඔහු මගපල සාක්ෂාත් කරවනවා කියලා. එයාගේ සැබෑ බව ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේ ප්‍රකට කරවීම නිසා. ත්‍රාහන්නේ එකයි. ඒ තුන් දේවල් මේ දේවල් වලින් බැහැර කරගතින උතුම් පුද්ගලයෙක්. දැන් උනේ මතක තියාගන්නේ උපක්ලේශ ටික. අවිජ්ජා විසම ලෝභෝ. අවිද්‍යාවත් විසම ලෝභයත්. ඒ කියේ මොකද්ද? තමන් සතු දේ තමා ළඟ තබා ගන්නටත් අනුන් සතු දේ තමා සන්තකේ කරගන්න තිබෙන ලෝභය. අවිජ්ජා විසම ලෝභ කිව්වේ ඒකයි. දෙකවෙනි එක ව්‍යාපාදෝ. ව්‍යාපාදේ තරහ ද්වේෂය. කෝධෝ තුන්වෙනි එක ක්‍රෝධය. හතරවෙනි එක උපනාහෝ බද්ධ වෛරය. මක්ඛෝ ගුණ ඒ කියන්නේ අනිත් අයගේ ගුණවත්කම් මතුවී එද්දී ඒ යටපත් කොට මකලා දානවා. මක්ඛෝ පලාසෝ. පලාසෝ කිව්වේ එකට එක කරනවා. ඊට පස්සේ ඉස්සා ඊර්ෂියාව. මච්චරියෝ තමන්ගේ දේ තව කෙනෙක් පාවිච්චි කරන නැති මසුරුකම. මච්චරියෝ මසුරුකම. ඊට පස්සේ මච්චරියෝ නම්වෙනි එක මායා. මායා කිව්වේ ගුණවතෙක් හැටියට බොරුවට රඟපානවා. මායා. ඊළඟට 10 වෙනි එක සාඨෙය්‍යෝ. සාඨෙය්‍යෝ කියලා කියන්නේ කප්පටි කෛරාටිකකම. සාඨෙය්‍යෝ. ආයි ගුණධර්ම දිනු කරන බොරු. සාඨෙය්‍යෝ. ඊළඟ එක තමයි 11 තම්බෝ. තම්බෝ කියලා කියන්නේ සාධාරණ අදහස් වලට විරුද්ධව දැඩිව ඉන්නවා. සාධාරණ අදහස් වලට විරුද්ධව දැඩිව ඉන්නවා. ඒ කියන්නේ දැන් සාධාරණයකින් හැමෝටම කටයුතු කළ අවස්ථාවල් තියෙනවනේ. ඒවට විරුද්ධව යා ඉන්නවා. මනුස්සකමින් බැලිය යුතු දැන් අපි සරලව ඒක තේරුම් ගන්න යුතු අවස්ථා මනුස්සකමින් බැලිය යුතු අවස්ථා තියෙනවනේ. එයාගේ මනුස්සකමට හිතන මෙන්න. ඉතින් මනුස්සකමකට හිතෙන නැති මිනිස්සේ කොහොමද උත්තරී මනුස්ස ධර්ම ඇති කරගන්නේ? ඒකේ සාධාරණ අදහස් වලට විරුද්ධව ඉන්නවා. ධාර්මික දෙයට විරුද්ධව ඉන්නවා. නෑ ඔහොම වෙන්න බෑ. මෙහෙමයි අර එහෙමයි කිය ඉන්න මොනවා හරි කිය ඉන්නවා. නීතියක් කියයි ආයතනයක් කියයි අර එකක් කියයි මේකක් කියයි මොනවා හරි කිය ඉන්නවා. රෝණෝක හරි භයානකයි කියන්නේ. තම්බෝ කිව්වේ ඒකයි. සාධාරණ දැඩිව ඉන්නවා. දැඩිව ඉන්නවා කියන එක තියෙන දැඩිව දල්ල පරක්කම. දැඩිව වීරිය ගන්නවා. ඒ දැඩිව කතාවක් තියෙනවා ධර්මයේත්. ඒකට දැඩිව හිටිය යුතු දෙයක් තියෙනවා. අකුසල ප්‍රහාණයට කුසල් වැඩිවීමට සාධාරණ දෙයට දැඩිව ඉන්නවා කියන එක සාධාරණ අදහස් වලට විරුද්ධව දැඩිව ඉන්නවා කියන එක තම්බෝ. ඒක අකුසලයක්, උපක්ලේශයක්, සිත කිලුට කරන දෙයක්. ඔන්න බලන්න. තම්බෝ. ඊට පස්සේ සාරම්භෝ. සාරම්භෝ කියලා කියන්නේ තරංගයට වැඩ කරනවා. දැන් අපි තුල තියෙන දේ තරඟට වැඩ කරන දැන් ඉස්කෝලේ කාලේ ඉඳන් අපිට පොඩි කාලේ ඉඳන් ඉතින් ඒකනේ පුරුදු කරේ. තව යාළුවෙකුට උදව් කරමින් ගානක් කියලා දෙමින් එහෙම යන එකක් ඉතින් පුරුදු කරලා නැහැනේ. තමාගේ ඉලක්කය Tamanට හැකියාවෙන් ඒ සාක්ෂාත් කරගන්න ස්වභාවයක් ගැන කියලා දීලා නැහැනේ. ඉතින් ඒ පුරුද්දම ඉතින් ගිහියෙක් විදිහට භික්ෂුවක් විදිහට ඉතින් කොහේ හිටියත් එනවා. රස්සාව කරන්න ගියත් ආරණ්‍යයේ හිටියත් කොහේ හිටියත් ඒ පුරුද්ද ඒ විදිහටම එනවා ඉතින්. ඉතින් ඒක තරඟයට වැඩ කරන්නේ. ඒ තරඟය තුල තියෙන්නේ අපි හිතන්නේ දැන් අපි මෙහෙම මොන මෙහි චෛත්‍ය හදනවා. අඩි 100. ඒක 102ක් වෙනවා. අපිට පෙනේ ඉතින් ඒක චෛත්‍ය හැදෙනවා. 102කුත් හදනවා පෙනේ.
ඇතුලේ තිබෙන්නේ චේතනාව මොකද? තරංගයට නම් මේ අභිභවා ඒ යන්න නම් ඒක තමයි ද උපක්ලේශ කිව්වේ. 아무තු දෙයක් නැහැ. තේරුම් ගන්න. ඒකයි. තරංගයට වැඩ කරනවා. තරංගයේ තියෙන්නේ. කුසලයට තරංගයක් කියලා එකක් නැහැ. කුසලයට තියෙන වීරිය කිරීමත් ආථාපි සම්පජානෝ සතිමා. කෙලස් තවන නුවණින් සිහියෙන් වීරියෙන් කටයුතු කිරීමක් තමයි තියෙන්න ඕනේ. අකුසල් ප්‍රහාණයට. කුසල් වැඩිවීමට. තරංගයක් කියලා ගන්නෑ කොහොමද දේශනාව. අතහරිනවන අවිජ්ජා විසම ලෝභය දුරු කරමි. එහෙමයි දේශනාවේදී තරගයට කරන්න කියලා ගන්නෑ. ඒක තරංගෙට වැඩේ කරනවා. ඒකට මොකද්ද කිව්වේ? ඒකට තමයි කිව්වේ සාරම්භෝ තරංගයට වැඩ කිරීම. අතිමානෝ අසාරම්භෝ ඊට පස්සේ මානෝ. මානෝ කියලා කිව්වේ අහංකාරකම. අහංකාරකමින් එයා ඉන්නවා. තමයි මේ සමහර විට මේ පොඩි දෙයක් ඒක ඉතින් ලොකුවට ඔලුවට අරගෙන ඉතින් උදුම හිතන්නේ යා මේව නැතිවනේ දේවල්. එහෙමකුත් හිතන්නේ. එයා හිතන් ඉන්නේ එයාට තමයි මේ දේ කරන්න, එයා තමයි දක්ෂ, එයා තමයි සුපිරි. අනේ තමයි අහංකාරකම. ඒකෙන් එයා ඉදිමෙලා ඉන්නවා. අහංකාරයි. ඒකට තමයි කියන්නේ මානෝ කියලා. මාන්නෙන් ඉන්නවා කියලා කියන්නේ. මේ මාන්නය ඊට පස්සේ තව වැඩි වෙනවා. ඊට පස්සේ ඒකට තමයි කියන්නේ අතිමානෝ. අධික ලෙස අහංකාරකමින්. එතකොට ඉතින් මතක නැහැ Tamanට මේ තැන දුන්නේ කවුද? ගුරුවරු මතක නැහැ, උදව් කරපු අය මතක නැහැ. ඒතකොට යන්න අදිමානිය. ඒත් එහෙම ඉන්නෝ දැන් ගොඩක් එහෙම වෙන්නේ. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. දැන් අද වර්තමානයේ ඉන්න සමහර වෙලාවට මේ ගරහන එකක් නෙමෙයි මේ තේරුම් කියලා තියෙන සමහර වෙලාවට මේ පරිසර පද්ධති වල ස්වභාවයක් සමහර වෙලාවට බලපානවා. ඒ කියන්නේ සමහර වෙලාවට ගරහනව නෙමෙයි මේ කියන්නේ සමහරට ඔන්න අපි හිතමු උදාහරණ මෙහෙම කියන. දැන් ඔන්න කෝච්චියේ කජු විකුණන ළමයෙක් ඉන්නවා. කෝච්චියේ කජු විකුණන ළමයා එයාට හිතන්නකෝ එකපාර මෙයා එතනින් අරන් ගිහිල්ලා ආයතනයක අපි හිතන්නකෝ එයා දැන් මොකක් හරි ආයතනයක එයා ප්‍රධාන නිලයක් එයාට ප්‍රධාන තැන බාර දෙන පිරිසක් බාර දෙන්නේ කියලා. කලින් මොකද්ද කරේ? කෝච්චියක කජු විකුණන ළමයා. දැන් මෙයාට ඉතින් ආයතනයේ ප්‍රධානී තැන බාර දෙනවා. දැන් මෙයාට ඒක දිරවනවද? එතකොට ඒකයි අද මිනිස්සයාට පින්වත්නි පිනක් තියෙන්න ඕන Tamanට ලැබිච්ච ලාභය ආරක්ෂා කරගන්න. එහෙමවත් අද පින නෑ මිනිස්සයාගේ දුර්වලයි. පිනෙනුත් දුර්වලයි. එහෙමවත් නෑ ඒකෙන් මත් වෙනවා. ඒ සමහරෙට නිකන් 1100 ෆෝන් එක තමයි යාට හිටියේ. දැන් CEO වුණාට පස්සේ මොකක්ද එයාට හම්බෙන්නේ? Apple ෆෝන් එක බාව ගන්න බෑ. ගිල ගන්න බෑ හිර වෙනවා. ඇට කෙල් ගලපු ගුඩුවා වගේ. ගිල ගන්නත් බෑ එළියට දාන්නත් බෑ. ඒතරයට අන්න එයා මාන්නෙන් ඊට පස්සේ මත් වෙනවා. අධිමානයෙන් මත් වෙනවා. මේ කොහොමද මෙතෙන්ට ආවේ ආගිය තොරගේ මොලක් මතක නැහැ. ඒ තමන් තමයි ශේෂ්ඨ තමන් තමයි උතුම් කියලා දැන් හිතන්නේ ඇයි අර හිටපු මනුස්සයා මේ තැනට ආවෝ නිකන් දිරවන්නේ නැහනේ. ඒකයි අද මේ ස්වභාවයල් තියෙනවා. එතකොට ඒකයි. ඒ තත්ත්වය යන්න අහිංසක වෙන එහෙම ඒ වගේ දුගී තැනේ ඉඳලා දියුණු වෙච්ච අහිංසකයි ඉන්නවා. හිත දමනය කරමින් අහිංසකව ඉන්න හැත් ඉන්නවා. ගුණධර්ම දියුණු කරන ශ්‍රේෂ්ඨයි ඉන්නවා. නැතුනේ මෙහෙම හැත් ඉන්නවා. මම අර උදාහරණයකට ගත්තේ තේරුම් කරන්න. ඊට පස්සේ අධිමානෝ කියන අධික අහංකාරකමින් ඉන්නවා. ඊට පස්සේ තමයි අතිමානෝ මදෝ කියලා කියන්නේ හිතට අරගෙන ඉදීමිලා ඉන්නවා. තව මේක කිහිපයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඊට මදෝ පමාදෝ විදිහට විස්තර වෙන ඊට පස්සේ අර තව අපිට මේ ඒ කෝදන මේ මොකද්ද මේ පුද්ගල පඤ්ඤාති පොත් වහන්සේගේ තියෙන කොටසත් කතා කරන්න තියෙනවා. ඉතින් මේ විදිහට මේ උපක්ලේශ තේරුම් අරගෙන ඊළඟ දවසෙත් අපි උපක්ලේශ ගැන මුලින් සරලව සාකච්ඡා කරලා ඊළඟට ඉරිදිපාද දියුණු කර ගැනීම ඊට පස්සේ ඒ සමථ විදර්ශනා පැත්තෙන් මේ විදිහට යන හැටි කතා කරමු. ඉතින් මේ විදිහට අපිට ගෞතම බුදු සසුනේ මේ උපක්ලේශයන් බැහැර කරගැනීමෙන් ඉරිදිපාද දියුණු කරගන්න වාසනාව සැලසේවා. හැම දිනකටම තෙරුවන් සරණයි.
ඉර්ධිපාද භාවනා සදහම් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ පින්වත් CM වෙලගෙදර මහතාගේ දායකත්වයෙන් යුක්තව 2021 ජූලි මාස 16 වන දිනට යෙදෙන WA කුසුමා වෙලගෙදර මෑණියන්ගේ උපන්දිනයේ නිමිත්තෙන් සහ ජූනි මාස 16 වන දින 33 වන උපන්දිනයේ සමරන CM වෙලගෙදර මහතාගේ ජන්මදිනයේ නිමිත්තෙන් ආශිර්වාද පිණිස තමා අද මේ පින්කම සිදු කරන්නේ. රැස් කරගත් සීල පින පින්කමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දේව රජුන්, ධතරාෂ්ට්‍ර දුඩු රූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දේව මහ රජ දරුවන්, ආලෝක සෙන්පතිතුමන්, සීවක සෙන්පතිතුමා ඇතුළු සියලු සෙන්පති දෙවිවරුන්ට, ඒ වගේම මේ පින් බිමට අධිග්‍රහිත සිටිනා සියලු දෙවියෝ, සුමන සමන් දෙවියෝ, පුල්වන් දෙවියෝ ඇතුළු ලක්දිව බුදුසසුන සුරකින නානන්නම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බාල සියලු දෙවියන් බ්‍රහ්මීන් මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සීක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුරුන සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්වයේ දරන්නා වූ CM වෙලගෙදර මහතාට, ඒ වගේම කුසුමා වෙලගෙදර මෑණියන් ඇතුළු ඒ පවුලවල සියලු දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ පින්නතුන් නමින් මිය පරලොවයන්ට යෙදුන ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ද සමලෙස මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින WA කුසුමා වෙලගෙදර මෑණියන්ට අනුමෝදන් වෙත්වා. 2021 ජූලි මාස 16 වන දිනට උපන්දින යෙදෙන, ඒ වගේම WG විලියොන් මහත්මයාට, ඒ දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ ජූලි මාස 16 වන දිනට 33 වන උපන්දිනයේ සමරන CM වෙලගෙදර මහතා ඇතුළු පවුලේ හැම දෙනාටත් මේ පින් අනුමෝදන්. ඒ සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ පින්වත් හැම දෙනා කරන කීන සිතන පතන සියලු ධාර්මික ඊටුම් පැතුම් රැකී ආරක්ෂා වේලෙලඳාම් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නැත්නම් එහෙම දේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පින් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඊටුම් පැතුම් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පිනත් උතුම් ධර්මාභෝධයේ පිණිස ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව බාධා කරදරයන්ගෙන් තොර සුවසේ පිළිවෙතේ දෙන මේ පින් උපකාර වෙත්වා. ඔබ අප හැම දෙනාගේම දෙමාපිය, ගුරුවර, නේද හිතමිතුරු ඇතුළු සෑම දිනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් සමලස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චිර ජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඊටුම් පැතුම් රැකී ආරක්ෂා වේලෙලඳාම් ගුවිතෙන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී නැත්නම් ඒ හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් දෙවි රැකවරණින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.